අයිබෝල් ළමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය එක කොටසක් ඔයගලන්ට කියලා දුන්නා. එක වීඩියෝ පළවෙනි වීඩියෝ එකේදී අපේ ප්‍රමේයන් 10ක් මේකේ කියලා දුන්නා. මෙන්න දෙවෙනි වීඩියෝ එක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය හරි වැදගත් පාඩම. අපටන් ගමු මේකේ 11 වෙනි ප්‍රමේය ඉඳන් එනං වැඩි කතා බහක් නැතුවම. රයිට් ඔයගොල්ලෝ පොත්පත් රෙඩි කරලා ඉන්නවා වැඩ කරන්න පටන් ගමු. 11 වෙනි ප්‍රමේය ලියන්න පටන් ගමු. සමාන්ත්‍රාශ්‍රයක 1 2 3 කියලා පල්ලෙහාට ලියන්න. 1 සම්මුඛ පාද සමාන වේ. සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. 2 සම්මුඛ කෝණ සමාන වේ. 1 සම්මුඛ පාද සමාන වේ. 2 සම්මුඛ කෝණ සමාන වේ. 3 එක් එක් විකර්ණය මගින් සමාන්ත්‍රාශ්‍රී වර්ගඵලය එක් විකර්ණය මගින් සමාන්ත්‍රාශ්‍රී වර්ගඵලය සමච්ඡේදනය කරයි. එක් විකර්ණය මගින් සමාන්ත්‍රාශ්‍රී වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමහර ප්‍රශ්න පත්‍ර වල අහලා තියෙනවා සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණ දෙකක් ලියන්න කියලා. ඒක ලක්ෂණයට එක ලකුණ ගානේ මම වෙනවා. එතකොට මේව තමයි ලියන්න ඕනේ. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. එක් විකර්ණය මගින් සමාන්ත්‍රාශ්‍රී වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ වගේ ඒවා තමයි ලියන්න ඕනේ. සම්මුඛ පාද සමාන්තරයි ඒවා ලියන්න ඕනේ. කොහොම සමාන්ත්‍රාශ්‍රී සම්මුඛ පාද සමාන්තරයි. එහෙනම් ඒක ලියන්න බෑ. මේ කියන මේවා තමයි ලියන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ මේකේ මේවයි. සමාන්ත්‍රාශ්‍රයක් නම් මෙන්න මේ ලක්ෂණයන් තියෙනවා. සමාන්ත්‍රාශ්‍රයක් වෙන්නේ සම්මුඛ පාද සමාන්තර හින්දායි මේක සමාන්ත්‍රාශ්‍රයක් කියන්නේ. ඒතකොට ඒක ලක්ෂණයක් විදිහට කියන්න ඕනේ නැහැ. ඒක ලක්ෂණයක් විදිහට කියන්න දෙයක්වත් නැහැ. ඒතකොට මෙයාගේ ලක්ෂණ තමයි මේ දැන් අපි කියන්නේ. සම්මුඛ පාද සමානයි මේක මේකට සමානයි. මේක මේකට සමානයි. සම්මුඛ කෝණ සමානයි මෙයා මෙයාට මෙයා මෙයාට. විකර්ණයෙන් දාම මේම විකර්ණයෙන් දාම වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. ඒවා තමයි ලක්ෂණ කියලා කියන්නේ. දැන් මේකේ විදිහට පළවෙනි ලක්ෂණය AB සමානයි DC ද AD සමානයි BC ද ඒක පළවෙනි ලක්ෂණය. 2 මං තනි අකුරෙන් ලියන්නම්. A කෝණය සමානයි C කෝණයද B කෝණය සමානයි D කෝණයද. තුන්වෙනි එක විකර්ණයක් ඇඳ මම AC කියන විකර්ණයක් ඇඳ. තව විකර්ණයක් තියෙනවා BD කියලා. ඒ AC කියන විකර්ණය ඇඳාම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. අනිත් විකර්ණය ඇඳනම් ළමයි මේ විකර්ණය ඇඳනම් මේ විකර්ණය ඇඳනම් මට කියන්න කොහොමද වෙන්නේ? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්නෝම ඔය කාරණා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔයගොල්ලන්ගෙන් ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ට අහන්නේ සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණ දෙකක් ලියන්න කියලා නිකන් සිංහල ප්‍රශ්නයක් වගේ එනවා. ගණිතයේදීත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. රයිට්. එහෙනම් මේ ප්‍රමේය 11 වෙනි ප්‍රමේය විදිහට ඔයගොල්ලෝ තියාගන්න මතක තියාගන්න. අපි යන් 12 වෙනි ප්‍රමේයට. 12 වෙනි ප්‍රමේය. ready? ලියන්න 12 වෙනි ප්‍රමේය සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි. සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ
එකක් අනෙක සමච්ඡේදනය කරයි. එකක් අපි තේරුම් ගමු. සමාන්තරාශ්‍රයක් නම් මේක සමාන්තරාශ්‍රයක් නම් විකර්ණ කියන්නේ විකර්ණ දෙකයි AC විකර්ණයයි BD විකර්ණයයි විකර්ණ දෙකක් තියෙනවා. එකක් අනෙක සමච්ඡේදනය කරනවා. සමච්ඡේදනය කරනවා කියන්නේ මේවා අතල්ලා දාන්න. මෙන්න මේකට සමාන වෙනවා. මේ කොටස සමාන වෙනවා. ඒ කියන්නේ AO සමානයි OC වෙනවා. විකර්ණ සමච්ඡේදනය වෙනවා. සමාන කොටස් වලට වෙන වෙනවා. එහෙනම් මේකෙදී ABCD සමාන්තරාශ්‍රයක් නම් ABCD සමාන්තරාශ්‍රයක් නම් වෙන දේ තමයි මොකද්ද? AO සමානයි OC ද BO සමානයි OD ද වේ. පැහැදිලිද? මේකේ තියෙනවා විශේෂ අවස්ථා දෙකක් තියෙනවා අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඒකට මේක සම්පූර්ණ තේරුම් ගන්නවා නම් අපි මෙතනදී අවස්ථා දෙකක් හරියටම තේරුම් ගන්න ඕනේ. එකක් තමයි සමචතුරස්‍රය කියන එක. එකක් තමයි සමචතුරස්‍රය කියන එක. අනික තමයි රොම්බසය කියන එක. මේවත් සමාන්තරාශ්‍රම තමයි. සමචතුරස්‍රයක් කියන්නේ මේ සමාන්තරාශ්‍රය කියන අපේ මෙයාගේම ඥාති දෙන්නෙක් මේ. නේද? මේ දෙන්නගේ හැබැයි සමචතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. පොළොවේ දැනගෙන ඉන්න ඕනේ. සිජුකෝණිව සමච්ඡේදනය වෙන්නේ. විකර්ණ දිගින් සමානයි මෙයාගේ නේ. මේ ඔක්කොම එකිනෙකට සමානයි. සිජුකෝණිය සමච්ඡේදනය. රොම්බසය මේ සමචතුරස්‍රය. මේ රොම්බසය. අපිට වැදගත් වෙන්නේ රොම්බසය. රොම්බසය සමචතුරස්‍රය වගේමයි. විකර්ණ සිජුකෝණිය සමච්ඡේදනය වෙන අංශක 90 විදියට. හැබැයි මේකේ විකර්ණ දිගින් සමාන වුණාට මේකේ විකර්ණ දිගින් සමාන නැහැ. ඕනෝම සමච්ඡේදනය. දැන් ඔයගොල්ලෝ මේකෙදි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන කතාව දැනගන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සමචතුරස්‍රයේ සිජුකෝණිය සමච්ඡේදනය වෙනවා. රොම්බසේ එසේමයි කියලා දැනගන්න ඕනේ. හරිද? right. අපෙන් අහන ගණන් තියෙනවා මේ කතන්දර විදියට අහන ගණන්. ඒවත් ගණන් තමයි ඉතින් මේකෙදි. අපෙන් අහනවා මේ දෙන්නගේ සමානකම් දෙකක් ලියන්න කියලා. සමචතුරස්‍රය සහ රොම්බසේ සමානකම් දෙකක් ලියන්න කියනවා අපිට. ඒක ඔයගොල්ලන් ලියන්න පුළුවන්. මේ සමචතුරස්‍රයේ පාද සියල්ලම එකිනෙකට සමානයි. රොම්බසේ පාද සියල්ලම එකිනෙකට සමානයි. ඒක ඔයගොල්ලෝ දන්නා නේ. රොම්බසේ පාද සියල්ලම එකිනෙකට සමානයි. එක සමානයි. සමචතුරස්‍රයේ විකර්ණ සිජුකෝණීය සමච්ඡේදනය වෙනවා. රොම්බසේද විකර්ණ සිජුකෝණීය සමච්ඡේදනය වෙනවා. හරි. ඒ සමානකම් වලට අපිට කියන්න පුළුවන්. ඒතකොට අපෙන් අහයි වෙනස්කම් දෙකක් ලියන්න කියලා. මේ සමචතුරස්‍රයේ රොම්බසේ තියෙන වෙනස්කම් දෙකක්. අපිට කියන්න පුළුවන් වෙනස්කම් ගත්තොත් මේකේ විකර්ණ දිගින් සමානයි. රොම්බසේ විකර්ණ දිගින් අසමානයි. වෙනස්කම් ලියන්න කිව්වම ඔයගොල්ලන්ට බෑ මෙහෙම ලියන්න. සමචතුරස්‍රයේ විකර්ණ දිගින් සමානයි කියලා ලියන්න වෙනස්කමක් විදිහට ඒක ලියන්න බෑ. මෙයාගේ සමානයි මෙයාගේ අසමානයි කියලා කියන්න ඕනේ. වෙනස්කම එහෙමයි. මෙයාගේ විකර්ණ දිගින් සමානයි මෙයාගේ විකර්ණ දිගින් අසමානයි කියලා කියන්න ඕනේ. අපිට තව කියන්න පුළුවන්. සමචතුරස්‍රයේ ශීර්ෂ කෝණ සිජු කෝණ වන අතර රොම්බසේ එසේ නොවේ කියලා කියනවා. ඒකත් කියන්න ඕනේ. සමචතුරස්‍රයේ ශීර්ෂ කෝණ
සිජු කෝණ වන අතර රොම්බසේ එසේ නොවේ කියලා කියනවා. ඒක එහෙම නෙමෙයි කියලා කියනවා. තව ඉතින් වෙනස්කම් තියෙනවා. ඔයගොල්ලන් ඉල්ලන්නේ දෙකයි. මෙයාගේ නේ භ්‍රමක සමමිතිය 4යි. මෙයාගේ භ්‍රමක සමමිතිය 2යි. ඒවා වෙනයි. ඒවත් ඉතින් වෙනස්කම් තමයි ඉතින්. right. පැහැදිලිද? හැබැයි ගොඩාක් වෙලාවට ගණන් දෙන්නේ මෙයාගෙන් ගණන් දෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. මෙයාගෙන් ගණන් දෙන්නේ. මෙයාගෙන් ගණන් දෙන්න බෑ. මෙයාගෙන් ගණන් දීලා පයිතගරස් මෙයාට හරියන්නේ නැහැ. පයිතගරස් හරියන්නේ මෙයාට. කියන්නේ රොම්බසෙන් තමයි වැඩිපුර ගණන් හම්බ වෙන්නේ අපිට. එන අපි රොම්බසෙන් ගණන් හදමු. සමජාතුරයෙන් දෙන්නෙම නෑ ඉතින්. රොම්බසෙන් දෙන්නේ ඔයගොල්ලෝ පේපර් ටිකක් චෙක් කරගෙන යන්න. ඒක ඔයගොල්ලන්ට පේන්නේ. මේ රොම්බසේ ගණන් තමයි තියෙන්නේ. මෙන්න මේ මොඩල් එකට තියෙන්නේ. මම හිතන්නේ ගිය පාර පේපර් එකේ කියලා දුන්නද කොහෙද මම ගානක්. right මේක ලියන්න. ඔව් ගිය පාර පේපර් එකේ තිබුණා එහෙම ගානක්. ලියන්න ඒ කියන්නේ 8 වෙනි පේපර් එක. දැන් ඔයගොල්ලෝ 9 වෙනි පේපර් එක ඒ හරිය පාස් කරගෙන ගිහිල්ලා ඇති. right. ලියන්න මේව. රොම්බසයක විකර්ණ දෙකේ දිග රොම්බසයක විකර්ණ දෙකෙහි දිග රොම්බසයක විකර්ණ දෙකෙහි දිග 24 සෙන්ටිමීටර් සහ 10 සෙන්ටිමීටර් නම් රොම්බසයක විකර්ණ දෙකෙහි දිග 24 සෙන්ටිමීටර් සහ 10 සෙන්ටිමීටර් නම් රොම්බසේ පරිමිතය සොයන්න. රොම්බසයක විකර්ණ දෙකෙහි දිග 24 සෙන්ටිමීටර් සහ 10 සෙන්ටිමීටර් නම් රොම්බසේ පරිමිතය සොයන්න. එම කිව්වම ඔයගොල්ලෝ රූපය අඳ ගන්න ඕනේ. හොඳම දේ තමයි මම මෙහෙම ගානක් කියන උදාහරණයක් කියනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ස්ටොප් කරලා මේක හදන්න. හදලා ආයේ උන් කරගෙන මේක කරගෙන යන්න. ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න. මේක මේ නිකාම පාඩමක් විදියට මෙහෙම බලාගෙන ඉන්න එපා. දෙයක් වෙන්නේ නැහැ. වෙන්න දෙයක් වෙනවා නම් මම උදාහරණයක් කියලා කිව්ව ගමන් ඔයගොල්ලෝ උදාහරණේ ලියාගෙන ස්ටොප් කරගෙන තනියෙන් හදන්න. තනියෙන් හදනකොට බැරි වෙන්න පුළුවන්. මම බෝඩ් එකේ හදන්න ඊට පස්සේ පුළුවන් වෙන්නත් පුළුවන්. ගොඩාක්ම අන්තිම ප්‍රමයන් වලට 20 ගණන් වලට එහා ගිය ගමන් ඔයගොල්ලෝ මේ වැඩේ දිගට කරන්න. ස්ටොප් කරගෙන තනියෙන් ගාන හදලා ආයි මාත් එක්ක ගාන හදන්න. ඒකට පුළුවන්. ඒ ආයි බලන් දෙකුත් නැහැ එතකොට. රොම්බසයක් තියනවලු විකර්ණ දෙක 24යිලු අනික 10යිලු. රොම්බසයක් පාද හතර මේ කෙනෙකුට සමානයි. විකර්ණ දෙකක් තියෙනවා. එක විකර්ණයක් 10 සෙන්ටිමීටර අනිත් විකර්ණය 24 සෙන්ටිමීටර. ඒතර මේක 10 සෙන්ටිමීටර කියලා ගමු පොඩි එකනේ. 5 සෙන්ටිමීටර 5 සෙන්ටිමීටර යා වෙනස් වෙනවා. මෙයා 12 සෙන්ටිමීටර 12 සෙන්ටිමීටර. දැනගන්න ඕනේ දේ මොකද්ද? දැනගන්න ඕනේ මේ දෙක සිජුකෝණීව සමච්ඡේදනය වෙනවා කියලා. ඒක නැතුව දාන්න බෑ. මිනිස්සුව දාන්න බෑ. මොන මිනිස්සුව දාන්න බැරි? මේ දාන්න බෑ. පයිදේරස් මිනිස්සුව දා ගන්න බැරි වෙනවා මෙතන සිජුකෝණේ උන් නැත්තම්. එහෙනම් අපිට පුළුවන් මේක x කියලා අරගෙන පයිදේරස් සම්බන්ධ මේ කර්ණය ළමයි මේ කර්ණය x මේ පයිදේරස් සම්බන්ධය දාලා x වෙලා පරිමිතය කියන්නේ වගේ හතරක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් කොහොමද පයිදේරස් සම්බන්ධය දාන්නේ? x වර්ගය සමානයි 5 වර්ගය ධන 12 වර්ගය. අපිට එනවා x වර්ගය 25යි 144යි. x වර්ගය සමානයි 169යි. x කියන්නේ 169 වර්ග මූලයයි කියලා නෝ. ඒ කියන්නේ පරිමිතය වෙනවා 13 සෙන්ටිමීටර වැඩි කිරීම 4යි කියලා. ලයින් දෙකයි එකත් ඇතුළේ යන්නේ 52යි සෙන්ටිමීටර. ගොඩාක් වෙලාවට මේ මොඩල් එකේ ගණන් පේපර් වල තියෙනවා. ඕලට හම්බ වෙන පේපර් හැම එකම වගේ බලන්න. ඒක කළා මේ වගේව හම්බ වෙනවා. දැන් මේක වටනවා. right. එහෙනම් අපි ඊළඟ ප්‍රමේයයට යමු. අපි යන් 10 තියෙන ටිකක් සමාන්තරාස්ත්‍ර පාඩම හරියදී තියෙනවා අපිට ප්‍රමේයන් 4ක් විතර හම්බ වෙනවා. චතුරස්‍රයක් සමාන්තරාස්ත්‍රයක් වන අවස්ථා 4ක් කියලා. චතුරස්‍රයක් සමාන්තරාස්ත්‍රයක් වන අවස්ථා 4ක්.
නම් ඒක පිළිවෙලට අපි කරගෙන යන්. දැන් අපි මේ ඉවර කරගත්තේ 12 වෙනි එකනේ 13 වෙනි එක ලියන්න 13 වෙනි එක. චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වන අවස්ථා මේ ඉගව ගන්නන්න හදන්නේ. ඒකට චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමාන වෙලා සමාන්තර වුණොත් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා තමයි කියන්නේ. එහෙනම් බලමු අපි. අපිට යන්නේ අපේ 13 වෙනි ප්‍රමේයය. චතුරස්‍රයක් තියෙනවා. ඇත්තටම සමාන්තරාශ්‍රයක් විදියට නැතුව මාදින් නැතුව ඉතින් ඒ හදේ දාන්න මොකද සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නේ නෑ අද මම නිකන් දෙන්නම් මේව සමාන්තරාශ්‍රයක් කියලා දීලා නෑ මේව චතුරස්‍රයක් කියලා කියනවා. ඒතර මෙයා සමාන්තරාශ්‍රයක් වෙනවලු එක් සම්මුඛ පාදයක ඉදිරියෙන් තියෙන පාද යුගලයක් එක්ක මේ යුගලය එක්ක මේ යුගලය සමාන වෙලා ඒ යුගලය සමාන වෙලා ඒ යුගලයේම සමාන්තර වුණොත් ඒක සමාන්තරාශ්‍රයක් කියනවා. ඔයගොල්ලෝ හොයාගන්න මේක තේරුම් ගන්න ඕනේ. චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමාන වෙලා සමාන්තර නම් ඒ චතුරස්‍රයට අපි සමාන්තරාශ්‍රයක් කියලා කියා ගන්න පුළුවන් කියන්නේ. කියන්නේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙන අවස්ථාව. ඒතර අපි ඒක වෙනන්න පුළුවන් මෙහෙම ABCD චතුරස්‍රය කියලා පෙන්නනවා. AB සමානයි CDද AB සමාන්තරයි CDද නම් එහෙමනම් එහෙම තියනවා නම් අපිට කියන්න පුළුවන් ABCD සමාන්තරයි. අපි මේ ප්‍රමේයන් හතරම කරලා ඉවර වෙලා උදාහරණ ටිකක් හදමු. ඔගොල්ලෝ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන අවස්ථා හතරම තේරුම් ගන්න ඕනේ. මෙතන කිසිම දැනක මම සාධනයන් වලට යන්නේ නැහැ. මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැලපෙන්න ඕගොල්ලන් කියලා දෙනවා විතරයි. ඔයගොල්ලෝ මේක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ මේක දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියන්නේ. මේ ආකාරයට ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. චතුරස්‍රය සමාන්තරාශ්‍රය දැනති කියලා. සෙකන්ඩ් පේපර් එකේ සාධනයන් වලට උදව් වෙනවා මේ ඔක්කොම. මේක එකින් එක අපිත් තේරුම් අරගෙන යන්න. හරි. එහෙනම් 14 ලියමු. 14 වෙනි එක චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒකත් අපි කියනවා. ඔයගොල්ලෝ ඇඳලා මාක් කරන්න මම මේකම කරන්නම්. ඔයගොල්ලෝ අලුතෙන් සමාන මේ චතුරස්‍රයක් ඇඳගන්න. මේ අවස්ථාවේදී කියන්නේ මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවලු මෙන්න මෙහෙම වුණාමත් සම්මුඛ පාද සමාන නම්. ඒ කියන්නේ එක නෙමෙයි සම්මුඛ පාද සමාන නම් කියන්නේ යුගල දෙකම සමාන නම් මෙහෙම. මෙතන එක යුගලයයි යුගල දෙකම සමාන නම්. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. ඕලන්ට චතුරස්‍රයක් තියෙනවා. මේක මේකට සමානයි මේක මේකට සමානයි නම් ඕලන්ට මේක සමාන්තරාශ්‍රයක් කියලා කියා ගන්න පුළුවන්. ඒකයි මේකෙන් තේරුම් ගන්න ඕනේ. ABCD චතුරස්‍රයේ AB සමානයි CDද BC සමානයි ADද නම් ඔයගලන්ට ලියන්න පුළුවන් ABCD සමාන්තරයි. එහෙකියාව ඔයගලන්ට තියෙනවා. ඔයගොල්ලෝ දැන් දන්නවා චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වන අවස්ථා දෙකක්.
එක් සම්මුඛ පාද යුගලයක් සමාන සමාන්තර අවස්ථාව සම්මුඛ පාද සමානයි කියන අවස්ථාව. අවස්ථා දෙකයි. අපි යන් තුන්වෙනි අවස්ථාවට. අවස්ථා හතරම ඉවර කරගෙන අපි උදාහරණ දෙක දාමු. එහෙනම් ලියන්න තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ 13යි 12යි 13යි 14යි මේක 15 වෙනි ක්‍රමයනේ. 15. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒකත් බලමු. මේ ටික අපි වේගෙන් කරනවා ළමයි මේ ටික ඔයගොල්ලෝ 10යි ඉගෙන ගත්ත ටිකක් ඉතින් මේක අපි තේරුම් අරගෙන ටක් ගාලා ඒ ටික කරගෙන යමු. ඔයාලට අන්තිම ටිකේ වෘත්ත ප්‍රමේයන් හරියට යනකොට මම හිමීට කරන්නම් මේ ටික. එඳගන්න මාත් එක්කම. චතුරස්‍රයක් තියෙනවා. මෙන්න මේ A කෝණය සමානයි C කෝණය කියලා දීලා තියෙනවා. ඒ වගේම B කෝණය සමානයි D කෝණයද කියලා දීලා තියෙනවා. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. ABCD චතුරස්‍රයේ A කෝණය සමානයි C කෝණයද B කෝණය සමානයි D කෝණයද නම් අපිට ගන්න පුළුවන් ABCD සමාන්තරාශ්‍රය. අපි ළඟ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වන අවස්ථා තුනක් අපි ළඟ තියෙනවා. පැහැදිලි? එක් සම්මුඛ පාද යුගලයක් සමාන සමාන්තර වෙන අවස්ථාව, සම්මුඛ පාද සමානයි කියන අවස්ථාව, සම්මුඛ කෝණ සමානයි කියන අවස්ථාව. අපි දෙමු හතරවෙනි අවස්ථාව. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන් හතරවෙනි අවස්ථාව මෙන්න මේකයි. චතුරස්‍රයක් තියෙනවා. ඒ චතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ අපි ඔප්පු කරලා පෙන්නනවා සමාන තැන්වලදී ඒක. චතුරස්‍රයක් තියෙනවා. ඒකේ මේ විකර්ණ මේ කොටස මේකට සමානයි මේකට සමානයි කියලා විකර්ණ මෙහෙම විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා වෙන්න ගත්තොත් මේ චතුරස්‍රයක් අපි කලින් ප්‍රමේය තියෙනවා. කලින් ප්‍රමේයදී කියනවා මේ විකර්ණ මේ සමච්ඡේදනය වෙනවා සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා කියනවා ප්‍රමේයක් අපි කලින් කිව්වා. දැන් අපි කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් චතුරස්‍රයක ඒක සමාන්තරාශ්‍රයක්. ඒ කියන්නේ මේක චතුරස්‍රයේ AO සමානයි OCද BO සමානයි ODද නම් මේ සමානයි කියලා අපිට පෙන්න ගන්න පුළුවන් වුණොත් යම් ක්‍රමයකින් මේ දෙක අංග සම කරලා හරි යම් මොනාරි ක්‍රමයකින් මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් වුණා නම් අපිට ලියන්න පුළුවන් ABCD සමාන්තරයි. එමනම් චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වන අවස්ථා හතරක් අපි ඉගෙන ගත්තා.
පැහැදිලි නේද ළමයි? රයිට්. එහෙනම් අපි ඉන්නේ මම හිතන විදිහට 16යි. 16 වෙනි ක්‍රමයට අපි ඉගෙන ඉවර කරගත්තා. 17 වෙනි එකට අපි යන් 17 වෙනි එක. 17 වෙනි එක. 17 වෙනි එක ලියන්න. මේකට කියනවා ළමයි මධ්‍ය ලක්ෂණ ප්‍රමේය කියලා. මධ්‍ය ලක්ෂණ ප්‍රමේය පුළා පොඩි නෝට් එකක් දාගෙන මධ්‍ය ලක්ෂණ ප්‍රමේය කෙටියෙන් කියනවා අපි හේතු ලියනකොට මාල ප්‍රමේය, මල ප්‍රමේය, මධ්‍ය ලක්ෂ, මල ප්‍රමේය. ලියමු මධ්‍ය ලක්ෂණ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තරද එම පාදයෙන් හරි අඩකට සමානද වේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තරද එම පාදයෙන් හරි අඩකට සමානද වේ. ඒක පාවිච්චි වෙන ක්‍රමයක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක. ඒක කියන්නේ හොඳට බලන්න එක ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා තුන්වෙනි වාරයට යනකම්ම ඒ කියන්නේ දෙවෙනි වාරේ පාඩමක් මේ ඉතින් භාවිතා වෙනවා දිගටම ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය හිතන්නකෝ AB පාදයේ මධ්‍ය ලක්ෂය D මේ දෙක සමානයි ඒ වගේම AC පාදයේ මධ්‍ය ලක්ෂය E කියලා මේ කොටස් දෙක සමානයි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව ගැනයි මේ කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව එවලයි. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව මොන වෙනවද කියලා කියන්නේ? ඉතිරි පාදය කියන්නේ BC. ඒ සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙන අතර එම පාදයෙන් අඩකට සමානයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රමේයද කියන්නේ මොකක්ද මේකද කියන්නේ? DE සමාන්තරයි BC කියලා කියනවා එකක් අනික DE සමානයි භාගයයි BC කියලා කියනවා. ඒ කියන්නේ මේ රේඛාව මේකට සමාන්තර වෙනවා මේ රේඛාව මේකෙන් භාගයකට සමාන වෙනවා. පැහැදිලි නේද? ඒක කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් එක්කම එයාගේ හිතවතා යනවා. එයාගේ අනිත් පැත්ත යනවා. මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන එක. ලියන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මල ප්‍රමේය විලෝමය කියලා අපි ඉංග්‍රීසි කියනවා. මල ප්‍රමේය විලෝමය. ලියමු. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වැඳි සරල රේඛාව ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වැඳි සරල රේඛාව ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වැඳි සරල රේඛාව ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. එනේ ඔය කියන්නේ ABCD.
මේකේ මධ්‍ය ලක්ෂ්‍යය x කියලා ගන්නවම්කෝ මම මේක. මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තවත් පාදයකට සමාන්තර ඇති සරල එක. මේකට ඕන නම් සමාන්තර වඳින්න පුළුවන් මෙහෙම. මේකට සමාන්තර වඳින්න පුළුවන් කොහමද? මෙහෙම මම මේ පැත්තට අදින්නම් මේක. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තවත් පාදයකට සමාන්තර වෙන සරල රේඛාව ඉතිරි පාදය කියන්නේ මෙයා. BC. ඉතිරි පාදය සමච්ඡේදනය කරනලු. එහෙනම් මේකෙදි කියන්නේ මොකද්ද? මේකෙදි කියන්නේ BY සමානයි YCV කියලා කියන්නේ. දැන් දැනගන්න භාවිතා කරන්න ඕනේ අපි. මේක මෙහෙම අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැක ගන්න ඕනේ. දැනගන්න ඕනේ. උගන්නනකොට දැක ගන්න ඕනේ. දැනගන්න ඕනේ. භාවිතා කරන්න ඕනේ. ඒක තමයි මේක පුළුවන්. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තවත් පාදයකට සමාන්තර වෙන සරල රේඛාව ඉතිරි පාදයේ සමච්ඡේදය. අපිට කලින් ප්‍රමේයන් ටිකේදී උදාහරණ ටිකක් කරන්න බැරි වෙච්ච ඉඳා අපි මේකත් එක්කම උදාහරණ ටිකක් කරගෙන යන්න පල්ලෙහාට. right 13 වෙනි ඉඳන් ප්‍රමේය ඉඳන් කරන්න බැරි වෙච්ච උදාහරණ ටිකක් පටන් ගමු. උදාහරණ 1 කියලාම right අදින මාත් එක්ක මේක right මේක ඇඳ ගන්න රූපය ඇඳ ගන්න ලියන්න යටින් ABCD සමාන්තරයේ කියන්නේ ABCD සමාන්තරයේ BAD කෝණයේ අංශක 110යි BAD කෝණයේ අංශක 110ක්ද CBP කෝණය අංශක 40ක්ද නම් BPC කෝණය BPC මෙන්න මෙයා කීයද කියලා අහන්නේ. මෙන්න මෙයා. BPC කෝණය තමයි. ඔගොල්ලෝ පටන් ගන්න හදන්න. මේ ස්ටොප් කරගෙන ඔගොල්ලෝ හදන්න. හදලා ඉවරලා මේ මං හදන එකත් එක්කලා බලා ගන්න ඔයගොල්ලන්ගේ ගාන. right අපි එනම් පටන් ගමු ABC සමාන්තරය. එහෙම කිව්ව ගමන් ළමයි සාධනයේදී නම් අපි මාක් කරගන්නට අගල සමාන්තර බව දාන්න ඕන සමාන බවත් මාක් කරගන්න. ඒවා සාධනය කරන ගණන් වල දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී දැන් ඔයගොල්ලෝ මාක් කරලාම පටන් ගන්න ඕනේ. දැන් මෙයා මෙන්න මේ කෝණය අහන්නේ. අපි දන්නවා සමාන්තරය සම්බන්ධයෙන් සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා අපිට දන්නවා මෙයා 110. මේ සිනේ ළමයි මේ තුන මේ 180 ත්‍රිකෝණයක් නේ. අපිට ගන්න පුළුවන් මේමයි ලොකු සාධනයන් වලට යන්නේ BCP කෝණය අංශක 110යි සමාන්තරාත්‍රයක සම්මුඛ කෝණ ඊළඟට අපි ගන්නවා BCP කෝණය සලකනවා BCP කෝණේ උතර අපි ගන්න පුළුවන් BBC කෝණය ධන 110යි ධන 40යි 180යි ඇයි ත්‍රිකෝණයක කෝණ කෙටියෙන් ලියන්න. එතකොට BPC කෝණය ධන 150යි සමාන 1. එතකොට BPC කෝණය 180න් අඩු කරලා 100. මේ ප්‍රමේයන් පාවිච්චි කරගෙන අපිට එක එක જાතිය මේ වගේ ගණන් හදාගෙන යන්න පුළුවන්. අපි උදාහරණ ටිකක් කරමු. මේක පැහැදිලි. බලන්න ඔයගොල්ලන්ගේ හදපු ගානත් එක මේක හරියද කියලා. ඔයගොල්ලෝම හරි දාගෙන තමන් ගැන සෑහීමකටපත් වෙමින් මේක ඉස්සරහට ගෙනියමු.
උදාහරණ දෙක. මේක ඇද ගන්න. මේ රුපියල් දෙකන මෙහෙම ලියන්න. ABCD චතුරස්‍රයේ ABCD චතුරස්‍රයේ AB සමානයි CD ද AB සමානයි CD ද BEC කෝණය BEC කෝණය සමානයි ECD කෝණය ECD කෝණයද වේ. නම් ABCD සමාන්තරයක් බව පෙන්වන්න. ඒවා චුටි ඒවා පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් තියෙනවා. ABCD සමාන්තරයක් බව පෙන්වන්න. මේ බලන්න. මේක කියනවා AB සමානයි CD. මේකයි සමානයි. BEC කෝණය BEC කෝණය මෙයා ECD කෝණය මෙයා. ඒ දෙක සමානයිලු. මේක සමානයිලු. මේ ABCD සමානයි මේ කෝණ දෙක සමානයි. අපිට කියනවා ABCD සමාන්තරයක් කියලා පෙන්වන්නලු. නෑ අපි ළඟ තියෙනවා හතරක්. මොනවාද? චතුරස්‍රයක් සමාන්තරයක් කියලා පෙන්වන්න පුළුවන් ආකාර හතරක් අපි ළඟ තියෙනවා. අපි බලන්න ඕනේ මේකෙදි මොකක්ද අපි පාවිච්චි කරන්නේ කියලා. එතකොට අපි පාවිච්චි කරන්නේ පාද හතරම සමාන කියන ඒවාද? කෝණ සමානයි කියන ඒවාද? විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන එකද? එක් සම්මුඛ පාද යුගලයක් සමානයි සමාන්තරයි කියන එකද කියලා තේරුම් ගන්න ඕනේ. මේ දීලා තියෙන එක අනුව නම් අපිට පැහැදිලි නේ ළමයි. මේ දෙක සමානයි. මෙන්න මේ කෝණ දෙක සමානයි. නමුත් මේවා ඒකාන්තර කෝණ හැටියට තියෙන්නේ මේ Z අකුරට තියෙන්නේ මේක සමානයි මේක දත්තය. නමුත් මේවා ඒකාන්තර කෝණ. ඒකින්ද මේ දෙක සමාන්තරයි. ඒතකොට මේකයි සමානයි සමාන්තරයි මේක සමාන්තරයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපි නිමීට ගලපමු. අපි කියමු පොඩි සාධනයක් වගේ තමයි BEC කෝණය සමානයි BEC කෝණය සමානයි ECD කෝණය. දත්තේ එක දීලා තියෙනවා ගානේ. නමුත් මෙම කෝණ ඒකාන්තර කෝණ වේ. එම නිසා නේ ඒකාන්තර කෝණ හැටියට තියෙන්නේ. එම නිසා මෙතන පොඩියට මේව කිව්වත් එකයි AB කිව්වත් එකයි. AB සමාන්තරයි CD. දැන් අපි ABCD චතුරස්‍රයේ සමාන්තරයක් කියන්න ඕන නම් අපි ආයෙත් යමු පැහැදිලි. එතකොට ABCD චතුරස්‍රය කියලා පටන් ගමු. AB සමානයි CD. ඒක දුන්න ගානේ දත්තය. AB සමාන්තරයි CD. ඒක ගානේ දුන්නේ. ඒක සාධිතයි. අපි සාධනය කරා. එම නිසා ABCD සමාන්තරයකි. හේතුව ලියන්නේ එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා මෙන්න මේ වගේ ගණනුත් තමයි මේ සෙකන්ඩ් පේපර් එකේම නෙමෙයි පේපර් එකේ තියෙනවා පොඩි ඒවා
වත් අපි කරන්න තේරුම් ගමු මේක. හරි ඊළඟ උදාහරණයට ආන් අපි මේක අඳිමු. උදාහරණ තුන. QRS කියලා නම් කරන්න එක. රූපය ඇදලා ලියන්න පටන් ගන්න. මෙතන A කියලා දාන්න. මෙතන B කියලා දාන්න. ඊට ලියන්න. PQRS චතුරස්‍රයේ PQRS චතුරස්‍රයේ PA සමානයි BR. PA සමානයි BR. AQR ත්‍රිකෝණය අංග සමයි PSB ත්‍රිකෝණය. PSB ත්‍රිකෝණයද නම් PARB සමාන්තරයක් බව පෙන්වන්න. PARB සමාන්තරයක් බව පෙන්වන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයට මේවා තියෙන්න පුළුවන් ළමයි. P සමානයි RB. මේක මේකට සමානයි මේම. AQR කියන්නේ මේ ත්‍රිකෝණය. PSB කියන්නේ මේ ත්‍රිකෝණය. අංග සමයිලු. අංග සමයි නම් අපි දන්නවා අංග සමයි මේ දෙක අංග සමයි නම් අනුරූප අංග සමාන වෙනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් PB සමානයි AR කියලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ දෙක සමානයි. අංග සමයින්ද මේ දෙක සමානයි. ඒකින්ද මේක සමාන්තරාර්ථයක්. ඇයි? සම්මුඛ පාද සමානයි. නේද? අන්න ඒ විදිහට අපි අවස්ථාව දෙන්න ගමු. ඊට අපි මේම ගමු. සාධනීය වගේ PARB චතුරස්‍රයේ අපි ලියමු PA සමානයි RB. ඒ ගානේ දුන්නා දැත්තේ. ඒ වගේම අපිට ගන්න පුළුවන් PB සමානයි AR. අංග සමහින්දා. නේ අංග සමයි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එම නිසා අපිට ගන්න පුළුවන් PARB සමාන්තරයි. හේතු ගන්න ළමයි එතන හේතු ලියන්න. සම්මුඛ පාද සමාන නිසා. සම්මුඛ පාද සමාන නිසා ඒක සමානයි. පැහැදිලි? උදාහරණ 3යි. අපි ඊළඟ උදාහරණ 4. මෙම රූපයක් අඩේ. රූපේ මාත් එක වඳින පටන් ගමු.
ලියන්න. දී ඇති රූපයේ PA සමානයි RC ද? දී ඇති රූපයේ PA සමානයි RC ද? PQ සමානයි QR ද? APQ කෝණය QRC කෝණයද? නම් APRC සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. APRC සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. අලයි මේක හදාගන්න. ABRC කියලා ගත්තොත් ඒක අපිට සමාන්තරයක් චතුරස්‍රයක් වෙන්නේ නැහැ. APRC නෙමෙයි. APCR සමාන්තරයක් බව පෙන්වන්න. right APCR කියන්නේ මෙන්න මේ චතුරස්‍රෙමි. එහෙනම් මේ APCR කියන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න ඕනේ. ඔයගොල්ලන්ගේ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන අවස්ථා හතරක් තියාගෙන ඉන්නේ ඔයගොල්ලෝ. ඒකේ කොයි එකද මේකට දාන්නේ කියලා හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ඔයගොල්ලන් ළඟ තියෙනවා මෙතන පාවිච්චි කරන්න අවස්ථා හතරක් චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන. එහෙනම් කොහොමද මේකට ගැලපෙන්නේ කියලා බලමු. අපිට පුළුවන් නේද ළමයි? මේක කියනවා කෝණ දෙකුත්. APQ කෝණය. APQ කෝණය කියන්නේ මෙයා. QRC කෝණය. QRC කෝණය කියන්නේ මෙයා. අපිට දත්තයන් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. මේ බලන්න. පාදයයි කෝණයයි පාදයයි. පාදයයි කෝණයයි පාදයයි නේ. මේ පාදේ මේකට මේ පාදේ මේකේ අන්තරය. එක් ත්‍රිකෝණයක පාදයක් හා අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාදයකට හා අන්තර්ගත කෝණයට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ප්‍රමේයක් තියෙනවා. කියන්නේ අංග සම වෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙන් අපි මේ දෙක අංග සම කරගමු. අංග සම කරගත්තාම අපිට අවස්ථා දෙකක් තියෙනවා. මේක චතුරාර්ය සමාන්තරාශ්‍රය කියන්නේ. අංග සමින්දා මේ පාද දෙක සමාන වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් පාද දෙකක් සමාන හා පාද යුගලයක් සමාන හා සමාන්තරයි. ඒකෙන් තමයි මේක සමාන්තරයි. අංග සම කරපු ගමන් මේ දෙක මෙන්න මේ දෙක සමාන වෙනවා. එතකොට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන හින්දා මේක සමාන්තරයි. ඒ දෙකෙන් ඕන එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. අපිට ගැලපෙන මාක් හරි ගමු. අපි විකර්ණ අවස්ථාවට යන අර කලින් අවස්ථාවට ගියපු හින්දා කොහොම හරි මේ දෙක අංග සම කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. APQ කෝණයේ ත්‍රිකෝණය APQ ත්‍රිකෝණය හා QRC ත්‍රිකෝණවල QRC ත්‍රිකෝණවල ඊළඟ පටන් ගමු. අපි කියමු AP සමානයි RC. AP සමානයි RC. ඒක දුන්න ගානේ දත්තයයි. ඒ වගේම PQ සමානයි QR. ඒකත් ගානේ දුන්න දත්තයයි. ඊට අපි කෝණය ගන්න පුළුවන්. APQ කෝණය සමානයි QRC කෝණය. ඒ නිසා ඕම දිනනවා නම් APQ ත්‍රිකෝණය අංග සමයි QRC ත්‍රිකෝණය. අපි කියනවා පාකෝපාවස්ථාවේ අංග සමයි පාදයක් කෝණයක් පාදයක්. පාකෝපාවස්ථාව. එම නිසා අංග සම නිසා අපිට ලියන්න පුළුවන් අපි පාවිච්චි කරන එක ලියන්න පුළුවන්. අපි එහෙනම් විකර්ණ සමච්ඡේදනය වීම ගමු ළමයි. AQ සමානයි QC. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංක. දැන් අපි සැලකමු APCR චතුරස්‍රය. APCR චතුරස්‍රය. right. දැන් අපි සාධනය කරගෙන ඉන්නවා මේක. AQ සමානයි QC. සාධිතයි. ඊට අපි ඊට ගන්න පුළුවන් PQ සමානයි QR.
PQ සමානයි QR. ඒක ගානේ දුන්නා දත්තය. නේ ඔහොම තියනවා නම් ඒ නිසා අපි ලියන්න පුළුවන් APCR සමාන්තරය. හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. පැහැදිලි නමයි. එහෙම අවස්ථා හතර අපි එකිනෙක තේරුම් ගමු. එහෙමනම් මං හිතන්නේ අපිට එක දිගටම කරගෙන යන්න ගියාම මේක පොඩි බෝරින් ගතියක් එනවා. ඒකින්ද අපි මේක දැන් ටික කොටස් වලින් අපි පුළුවන් වුණොත් වීඩියෝ 3කින් මේක ඉවර කරගමු. එම් බැරි වුණොත් අපි වීඩියෝ 4කට යන්න. right? එහෙනම් අදට අපි මේක නවත්තමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා